දැන් මේ කියපුව වැඩක් නැහැ නේ බං. ආය අහන්න බෑනේ. කවන්නේ. මට හැමෝම මයික් එක ඔන් කරලා කියන්න. වෙනස් කරමුද? වෙනස් කරන්න පුළුවන්ද? හිතට හයියක් ඇවිල්ලා තියෙන්නේ. ඔව් සර්. වෙනස් වෙනව නේද? අර පරණ සපන අයින් කරනව නේද? වෙනස් වෙන්න. ඔව් සර්. ජීවිතේ වෙනස් කරගන්න. වෙන මොනාවත් නෙමෙයි. හදවතේ තියෙන එකම අරමුණයි. මේ ඉන්න ඔක්කොම ළමයි මොන්රාගල් ළමයි තව ටික දවසක් යනකොට තව වෙන වෙන දිශිකවල ළමයි එයි. මගේ අනිත් පන්ති වල වෙන වෙන දිශික ළමයි ඉන්නවා. හැබැයි මම මේකට ගත්තේ නැහැ. මට ඕන ඉස්සෙල්ලා මොන්රාගල හදන්න. වෙනස් වෙයල්ලා අපිට බැරි වෙච්ච දේවල් උඹලා කරපල්ලා. අපි තාම දුක් වෙනවා මට බැරි වුණා කියලා. නමුත් දැන් මට හදන්න බෑ. වරලත් ගණකාධිකාරී විභාගේ චාර්ට් එක පටන් ගන්නකොට මං කැම්පස් එකේ ෆස්ට් ඉයර් එකේ පළවෙනි අවුරුද්ද ගියාට පස්සේ මං තමයි චාර්ට් එක පටන් ගන්න. වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න මට වෙලාව මදි. හැබැයි ඔක්කොම පාස් කරා. ඒ උත්සාහය වෙනස් වෙයල්ලා. ගමේ ඉන්න හොඳ මිනිහා ආදරෙන් මිනිහා රටේ ඉන්න දක්ෂයා. මනස වෙනස් කරගන්න ජීවිතය හදාගන්න කාගෙන වැඩ කරන්න. මං ඉල්ලන්නේ ඔයාලගෙන් ජීවිතේ අවුරුදු 2යි මාස 6ක් විතරයි. අවුරුදු 2යි මාස 6ක් විතරයි මං ඉල්ලන්නේ. මම මේ කියන දේ බොහොම තැම්පත් අහපෙකෙක් මං දන්නවා අද වෙනස් වෙනවා. මං හෙටත් වෙනස් කරනවා අනිද්දාත් වෙනස් කරනවා. මගේ හැම අවුරුද්දෙම ඔන්ඩාගල පළවෙනියා එන්න හේතුව මේක. හැමෝම account උගන්වනවා. හැබැයි ජීවිතේ උගන්වන්නේ වෙනස් වෙන්න. කවුරු වෙනුවෙන්ද? අර වැඩිපුරම ආදරය කරන අම්මා වෙනුවෙන්. සමහර විට ඔයාලගේ අම්මා රස්සාවක් නොකරනව වෙන්න පුළුවන්. ඔයාලගේ තාත්තා රස්සාවක් නොකරනව වෙන්න පුළුවන්. නමුත් ඔයාලා ජීවිතේ මේ තාක් හදපු මිනිස්සු දෙන්න අම්මයි තාත්තා. නිකමට ප්‍රශ්නයක් අහන්න ඔයාලා නොදන්න කාලේ ඔයාලා විසින් පාලනය කරගන්න බැරි කාලේ ඒ කියන්නේ අවුරුදු 1 අවුරුදු 2 අවුරුදු 3 අවුරුදු 4 වගේ කාලේ ඔයාලගේ ඇඟේ තුවාල කැල්ලක් තියෙනවද ඒ වයස් සීමාවෙදි සිදුවෙච්ච හානියක් නිසා? කිසිසේත් නැහැ. ඔයාලට ඔයාලගේ තුවාලයක් හරි කැලලක් හරි තියෙනවා නම් තියෙන්නේ ඔයාලට පුළුවන් කාලේ ඔයාලට තනියම ඇවිදින්න පුළුවන් කාලේ වෙච්ච දෙයක් නිසා. ඒ ඔයාලගේ නොසලකිල්ල. හැබැයි අම්මයි තාත්තයි අවුරුදු 1 2 3 4 ඔයාලට ඇවිදින්න බැරි කාලේ දෙයක් තනියෙන් කරගන්න බැරි කාලේ පස්සෙන් පන්න ඔයාලව රැක්කා. එක තුවාලයක්වත් තියනවද? මගේ ජීවිතේ මකන්න බැරි තුවාල කැල්ලක් තියෙනවා මෙතන. ඔයාලට පේනවද? පේනවද? ඔයාලට? ඔව් සර්. ඔව්. තව තුවාල කැල්ලක් තියෙනවා මෙතන. මේ හරි මහුන් 16ක් ගහලා. මේක මට ඇති වුණේ මම 9 වසරේ. තාම මකන්න බෑ මේ ඩොට් ගොඩක් තියෙනවා. මේක ඇති වුණේ 12 වසරේ. තාම මකන්න බෑ. හැබැයි මේ දෙකම මට අවබෝධයෙන් අම්මා තාත්තා නැති වෙලාදී වෙච්ච දේවල්. ඒක වෙනස් කරන්න බෑ. මගේ අතින් වෙච්ච වැරදි. ඔයාලට ඔයාලව රැකලා දීලා තියෙනවා අම්මයි තාත්තයි ඔයාලට බැරි කාලේ. දැන් ඔයාලට පුළුවන් ස්වාධීනව හිතන්න ෆෝන් එකක් ලැප් එකක් කම්පියුටර් එකක් ඔයාලට අරන් දීලා තියෙන්නේ අයිතු ප්‍රයෝජන ගන්න නෙමෙයි. ඔයාලගේ ජීවිතේ හදාගන්න මේ අපහසු කාලේ ඉගෙන ගන්න. වෙන දේවල් කරන්න එපා. ඉගෙන ගන්න එක විතරක් කරන්න. ජීවිතේ වෙනස් කරගන්න ඔලුවට දාගන්න. මේ රෑන්ක් එක ගන්නවාමයි. මම මේ ඔයාලගේ වටිනා කාලේ පාවිච්චි කරේ ඔයාලගේ ජීවිතේ හදන්න. වෙනස් වෙන්න කරන්න ලෝකෙ වෙනස් කරන්න. ජීවිතේ හදාගන්න හොඳම මිනිහා වෙන්න. හොඳම සල්ලිකාරයා නෙමෙයි හොඳම මිනිහා වෙන්න. හොඳම මිනිස්සයා වෙන්න. මිනිස්සු අගය කරන හොඳම මිනිස්සයා වෙන්න. පුළුවන් බැරි නෑ. අද ඉඳන් පටන් ගන්න. වෙනස් කරන්න. පුළුවන් නේ? පුළුවන්.
බෝඩ් එක පේනවද? right ආගන්න. මම මේ ගිණුම් කරන සමීකරණ පටන් ගන්න හදන්නේ. ගිණුම් කරන සමීකරණ ප්‍රධාන මාතෘකා හතරක් මම කියලා තියෙන්නේ. බෝඩ් එක දිහා බලා ගන්න. අංක 1 ඔයාලට මතකද ලෙජරය බෙදන්න පුළුවන් ගොඩවල් පහක් තිබුණා. ටින් ගාලා කියන්නේ ඉක්මනට කවුරුහරි? වත්කම් වගකීම් ආදායම් වියදම් හිමි right වත්කම් වගකීම් හිමිකම්. වත්කම් නිර්වචනය කරන කවුරු හරි ඉක්මනට? අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක්සේ ඇතිවන වර්තමානයේ ව්‍යාපාරයේ පාලනයට අයත් සම්පත් වත්කම් කියලා හඳුන්වනවා. ඉතා හොඳයි සපුනි. ඔයාලට පුළුවන්ද වත්කම් වලට උදාහරණ ලිස්ට් එක කියාගෙන යන්න? ඉඩම්, ගොඩනැගිලි, ලීබඩු, උපකරණ, කල්බදු දේපළ, ස්ථාවර තැන්පතු, මෝටර් රථ, ආයෝජන, තොගය, ණය ගැතියෝ, බැංකු ශේෂ, මුදල් ශේෂ. ඉතා හොඳයි. right වත්කම් කියලා කියන්නේ සපුනි very good. වත්කම් කියලා කියන්නේ ව්‍යාපාරයේ තියෙන සම්පත් වටින දේවල්. ව්‍යාපාරයට අනාගතයේදී අපිට ආදායම් බිහි කරන්න පුළුවන් වත්කම් සම්පත්. මේවට කියන වත්කම්. ඉඩම්, ගොඩනැගිලි, මෝටර රථ, ලීබඩු, ආයෝජන, තොගය, ණය ගැතියෝ, ඉදිරියට ගෙවූ වියදම්, ලැබිය යුතු ආදායම්, මුදල් ශේෂය, බැංකු ශේෂය. ඊළඟ වගකීම්. සපුනි හැර වෙන කවුරු හරි වගකීම් නිර්වචනය කරන්න ඉක්මනට? අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස ජනනීය වී ඇත්තේ අනාගතයේදී ආර්ථික සම්පත් පිටතට ගලා යන ස්වභාවයේ බැඳීමක් පවතින දේවල්. ඉතා හොඳයි ප්‍රීතිෂා. වගුරුවේ ළමයි සන්තෝෂයි. සුපිරි. ඔයා දන්නවද වගුරුවේ ඉස්කෝලේ ගත්ත හොඳම රෑන්ක් එක? වගුරුවේ ඉස්කෝලේ ගත්ත හොඳම රෑන්ක් එක 31. දීපිකා. මීට වඩා එකක් ගන්න. ඔළුව හදා ගන්න. උදාහරණ කියන්න ප්‍රීතිෂා. වගකීම් සඳහා උදාහරණ. බැංකු ණය හිමියෝ, කරින් ලද ආදායම්, බැංකු අයිරා, කල්බදු, ණයකර, ණය හිමියෝ. ඉතා හොඳයි. very good. මම දැන් කතා කරන්න හදන්නේ හිමිකම්. මම ආසයි පිරිමි ළමයිගේ කටහඬක් අහන්න. හිමිකම යනු කුමක්ද? හිමිකම යනු කුමක්ද? සර් මයික් ඔෆ් කරලා එන්නේ.
කරන්ට් එක ගිහිල්ලා රවුටර් එක ඔෆ් වෙලා ආයි ඔන් වුණා. එතකොට මේක සම්පූර්ණ නැවතිලා තමයි ආපහු වෙන්නේ. අර මම සෙටින්ග්ස් දීලා තිනවා ආපහු ඔන් වෙනකොට මයික් එක ඔෆ් කරන්න ඔටෝ. ඒකයි. ඔයාලට දැන් ඇහෙනවනේ මාව? ඔව් සර්. right. හිමිකම නිර්වචනය කරන්න කියලා කිව්වේ පිරිමි කටහඬකට ආසයි. පිරිමි බලට කිසියම් ව්‍යාපාරයක අයිතිකරු විසින් ව්‍යාපාරයට උදව් ලබන වත්කම් වල වටිනාකම බොහොම හොඳයි ටිෂාන්. ඔයා තාම පස්සරද ඉන්නේ? ඔව් සර්. ඒක තමයි සිග්නල් පොඩ්ඩ අඩුයි නේ. ඔව්. right. ඉතා හොඳයි. ආයි මම ප්‍රශ්න අහන්නේ. තැම්පත් වෙලා බෝඩ් එක දිහා බලාගෙන වෙන වෙන මොනාවත් කරන්න එපා. වැදගත්ම කොටස. O level වල ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කොච්චර ඉගෙන ගත්තත් ඒ ඔක්කොම අමතක කරලා බෝඩ් එක දිහා බලාගන්න. මට දෙන්න පුළුවන් උපරිමේ දෙනවා. ඔයාලට ගන්න පුළුවන් උපරිමේ ගන්න. චුට්ටක් හරි තේරෙන්නේ නැති වුණොත් ක්ෂණික මයික් එක ඔන් කරලා සර් ආපහු පොඩ්ඩක් කියා දෙන්න කියන්නේ. මට තරහ යන්නේ ආපහු කියන්නේ. මේක කී වතාවක් කිව්වත් මට තරහ යන්නේ. ඒ හැටි. බෝඩ් එක දිහා බලන්න. මම ව්‍යාපාර ඒකක සංකල්පය කියලා නෝට් එකක් දීලා තියෙනවා. පුළුවන් නම් ඒක කවුරු හරි කියන්න. අයිතිකරුත් ව්‍යාපාරයක් වෙන වෙනම ස්වාධීනව පාර්ශවයන් ලෙස කටයුතු කරන බව. ඉතා හොඳයි. රමීෂා ඉස්කෝලේ කොහොමද පුතා? වගුරු වෙලස. ඒ පාර වගුරු වෙලා රැල්ලක් වුණා නේ. බෝඩ් එක දිහා බලා ගන්න. ව්‍යාපාරයක් ආරම්භ කරන්න ව්‍යාපාරයකට කවුරු හරි සම්පත් යොදවන්න ඕන. ව්‍යාපාරය පටන් ගන්න කවුරු හරි සම්පත් යොදවන්න එපා. එතකොට සම්පත් යොදවන්නේ වෙන කවුරුත් නෙමෙයි ව්‍යාපාරයේ අයිතිකාරයා. ව්‍යාපාරය පටන් ගන්න කෙනා. එයා ව්‍යාපාරයට මුදල් යොදවනවා. ගිණුම්කරණය කරන හැම වෙලේම අපි ගාන හදන හැම වෙලේම අපි හිතන්න ඕනේ අපි තමයි ව්‍යාපාරය. වෙන කවුරුවත් නෙමෙයි අපි තමයි ව්‍යාපාරය. අයිතිකාරයා කියන්නේ බාහිර පාර්ශවයක්. අපෙන් එළිය ඉන්න කෙනෙක්. මතක තියාගන්න. අපෙන් එළියේ ඉන්න කෙනෙක්. මේ අයිතිකරු. මේ අයිතිකරු මේ ව්‍යාපාරය. ව්‍යාපාරයයි අයිතිකාරයයි එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්. මේ දෙන්න වෙන්වෙන්ව ස්වාධීනව කටයුතු කරනවා කියලා සංකල්පයක් තියෙනවා. ඒක තමයි ව්‍යාපාර ඒකක සංකල්පය. නමුත් ව්‍යාපාරේ පටන් ගන්න අයිතිකරු ව්‍යාපාරයට මුදල් යොදවන්න එපා. ව්‍යාපාරේ පටන් ගන්න අයිතිකාරයා ව්‍යාපාරයට මුදල් යොදවන්න ඕන. ඔන්න අයිතිකාරයා සල්ලි දානවා රුපියල් ලක්ෂයක්. රුපියල් ලක්ෂයක් අයිතිකාරයා ව්‍යාපාරයට සල්ලි දානවා. වෙන වැඩ කරන්න එපා. සිහියෙන් ඉන්න. වටපිට බලන්න එපා. ගණන් හදන හැම වෙලේම අපි කවුද? ව්‍යාපාරිකයෝ. ව්‍යාපාරය. ගණන් හදන හැම වෙලේම අපි ව්‍යාපාරය. අපිට අයිතිකාරයා සල්ලි ටිකක් දෙනවා. අපිට අයිතිකාරයා සල්ලි දෙනවා. අපේ සල්ලි ගොඩ ඔයාලයි මායි ඔක්කොම දැන් ව්‍යාපාරය. අපේ සල්ලි ගොඩ බිඳුවේ සිට මොනවා වෙනවද? අපේ මුදල් ගොඩ බිඳුවේ ඉඳන් මොනවා වෙනවද? ඉහළ යනවා. ඉහළ යනවා, වැඩි වෙනවා. එතකොට පුතා අපේ සල්ලි දැන් බිඳුවේ ඉඳන් රුපියල් ලක්ෂය දක්වා වැඩි වෙනවා. කාගෙන් හරි දෙයක් ගත්තොත් මොනා කළ යුතුද? දෙන්න ඕන. දෙන්න ඕනේ. හරියට හරි දෙන්න ඕනේ. කාගෙන් හරි මොනා හරි දෙයක් ගත්තොත් දෙන්න ඕනේ. සියලුම ගෙවිය යුතු දේවල් මොනවද?
වගකීම් හරියට හරි වගකීම් චලනී ඉතා හොඳයි වගකීම් අනුන්ගෙන් දෙයක් ගත්තොත් දිය යුතුමයි ස්ථිරයි ගෙවිය යුතුයි ඒවට කියනවා වගකීම් වගකීමක් අනුන්ගේ දෙයක් ගත්තොත් ඒකට වග කියන්න ඕනි අපි නමුත් දැන් අපි දෙන්න ඕනි අයිතිකාරයටද වෙනත් පාර්ශවයකට වෙනත් බාහිර පාර්ශවයකටද අපි දැන් දෙන්න ඕනි අයිතිකාරයට අයිතිකාරයාට අයිතිකාරයට ඔන්න බලාගන්න අයිතිකාරයා දුන්න අපිට ලක්ෂයක් දැන් අපි ගාව ලක්ෂයක් තියෙනවා අයිතිකාරයට කීයක් මේ වැට තියෙනවනේ එහෙම අයිතිකාරයා ව්‍යාපාරය කියන්නේ දෙන්නේ මේ වැට එහෙම තියෙනවා මේ ලක්ෂය දැන් අපි අයිතිකාරයට දිය යුතුයි අයිතිකාරයට ණයයි ලක්ෂයක් එහෙනම් මෙයාට ගෙවන්න තියෙන ගාණ කීයද ලක්ෂය පේනවද ඔයාලට පේනවද අපි ව්‍යාපාරේ අපිට තියෙනවා රුපියල් ලක්ෂයක් මුදල් හැබැයි ඒ වගේම අයිතිකාරයට ණයයි රුපියල් ලක්ෂයක් මේ මොකද්ද අපි ගාව තියෙන රුපියල් ලක්ෂයකට සමානයි අයිතිකාරයට ගෙවන්න තියෙන ගාණ තේරුණාද වත්කම් සමානයි වගකීම් yes වත්කම් සමානයි වගකීම් පුතා අයිතිකාරයට අපි ලක්ෂයක් ණයයි අපි ගාව තියෙනවා රුපියල් ලක්ෂයක් තේරුණාද අපි ගාව තියෙන ගානට සමාන ගාන අපි ණයයි ඔතනින් එහාට මම මොකුත් කියන්න යන්නේ තව චුට්ටක් මේක සංකීර්ණ කරනවා බෝඩ් එක දිහා බලාගන්න අයිතිකාරයා මට රුපියල් ලක්ෂයක් දුන්නා අයිතිකාරයා මට දැන් රුපියල් ලක්ෂයක් දීලා තියෙනවා මට ලක්ෂෙ මදි මාගාව තියෙන සල්ලි මදි ව්‍යාපාරය කරගෙන යන්න ව්‍යාපාරය කරගෙන යන්න අපි ගාව තියෙන සල්ලි මදි මමයි ඔයාලයි ව්‍යාපාරයේනේ අපි සෙට් එක යනවා ලංකා බැංකුවට ලංකා බැංකුවයි මේ අපේ ජාතියේ නිදන මේ ලංකා බැංකුවට ගිහිල්ලා 50000ක ලෝන් එකක් ඉල්ලනවා අපිට හැමදාම පුරුදු වෙච්ච දේ ණය ඉල්ලනවා ලංකා බැංකුවෙන් 50000ක් ගන්න ඕක ව්‍යාපාරේ නෙමෙයි ව්‍යාපාරෙන් එළිය ව්‍යාපාරේ වැටෙන් එහා පැත්තේ ඉන්න කට්ටියක් BOC Bank of Silo ලංකා බැංකුවෙන් ඉල්ලනවා රුපියල් 50000 දෙනෝ මෙන්න 50000 අපිට ලැබෙනවා ලංකා බැංකුවෙන් 50000ක් දෙනවා අපි ගාව දැන් සල්ලි කීයක් තියෙද 1,50,000 හරියට හරි අපි ගාව දැන් 1,50,000ක් තියෙනවා අපි කියන්නේ කවුද පුතේ ව්‍යාපාරයද අයිතිකාරයද BOCද ව්‍යාපාරය ව්‍යාපාරය very good අපි ගාව ව්‍යාපාරයේ තියෙන 1,50,000ක් අපි කොච්චර ණයයිද 1,50,000 ඔව් 1,50,000ක් ණයයි අපි ණයයි 1,50,000ක් පේනවද ඔයාලට අපි ගාව තියෙන සල්ලි අපි ගාව තියෙන මුළු වත්කම් මුළු වටිනකමටම සමානයි අපිට ගෙවන්න තියෙන ගාන චනුල් ඉන්නවද ඉන්නවා සර් මට කියහම් මේක දෙකට කැඩුවොත් මං ගහන දෙකට කැඩෙන්නේ මේක දෙකට කැඩුවොත් කීය කී කඩන්න පුළුවන් මොකද්ද සර් මේ හරියට ඇහුන්නේ නැහැ ඒක මේ 1,50,000 දෙකට කැඩෙන්න ගැහුවොත් කීය කඩන්න පුළුවන් 75,000 ගානේ නෑ එහෙම නෙමෙයි උඩ බලන්න මේක හැමීට උඩ බලන්න පේනවනේ කොහොම කඩන්න දෙකට කොහොමද දෙකට කඩන්න ලක්ෂයක් ගෙවන්න ඕනි අයිතිකරුට 50,000ක් බැංකුවට
very good. මම මේක දෙකට කඩනවා. තේරුණාද? මේ කාට ණය ගානද? අයිතිකරු මේ කාට ණය ගානද? බැංකුවට බැංකුවට yes. මෙච්චර කාලයක් ජීවිතය ඉගෙන ගත්තනේ. ගිණුම් කරන සමීකරණ ඉගෙන ගත්ත O level වල. හැබැයි තේරුන්නේ නැහැ. ඩබල් ඒටි වල ඉගෙන ගත්තා. එහෙන් මෙහෙන් හැදුවා. දැන් තේරෙන්න ඕනි ජීවිතේ මේ ව්‍යාපාරේ මොනවා හරි මුදල් ප්‍රමාණයක් බිහි වෙනවා නම් බිහි වෙන්නේ පාර්ශව දෙකක් නිසා. පාර්ශව දෙක කවුද? වගකීම් හිමිකම් මට නම් වශයෙන් කියන්න පාර්ශව දෙක කවුද? අයිතිකරු බැංකු ණය yes. අයිතිකරු හැර බාහිර පාර්ශවය. බැංකු ණය වගේම සාමාන්‍ය මිනිස්සෙක් ණය දෙන්නත් පුළුවන් නේ. තේරුණාද? බැංකු ණය වගේම සාමාන්‍ය මිනිස්සෙක් ණය දුන්නොත් මම පොදුවේ ආව ගන්නවා බාහිර පාර්ශවය කියලා. එහෙනම් මෙයා අයිතිකරු හැර බාහිර පාර්ශවය. මෙයා කවුද? ව්‍යාපාර. දැන් හැමෝටම පැහැදිලි වෙලා තියෙනවා. මම බෝඩ් එක මකනවා. ව්‍යාපාරය අයිතිකරු බාහිර පාර්ශවය. සියල්ල පැත්තකට දාලා හොඳට අහගන්න. අපි ගාව තියෙන්නේ අයිතිකාරයාගෙන් හම්බෙච්ච සල්ලි ටිකකුයි බැංකුවෙන් හම්බෙච්ච සල්ලි ටිකකුයි. කාගෙන් හම්බ වුණත් අපි ගාව තියෙන කෑෂ් මුදල් සල්ලි වත්කම් වගකීම් හිමිකම් මේ තුනේ මොන උදාහරණයක්ද මුදල්? වත්කම් වත්කම්. අපි ගාව තියෙන සල්ලි කෑෂ්. එහෙනම් මම මෙයාට නම දෙනවා වත්කම් කියලා. ඔයාලට පේනවද පුතා? 1,50,000 සමානයි ලක්ෂය ධන 50,000. මේ ලක්ෂ දෙන්න ඕනි කාටද දරුවෝ? හිමිකම් yes. එයාගේ නම මොකක්ද? එයාට කියන්නේ කවුරු කියලාද? අයිතිකරු ප්‍රාග්ධනය අයිතිකරුට ගෙවිය යුතු සියල්ලට කියනවා හිමිකම කියලා. මේ වෙනුවට ප්‍රාග්ධනය කියලා කියන්නත් පුළුවන්. ධන අයිතිකරු හැර අනෙකුත් බාහිර පාර්ශවයකට ගෙවිය යුතු ඕනෑම දෙයක් හඳුන්වනවා මොනා කියලාද? වගකීම් කියලා. ප්‍රශ්න තියෙනම් මයික් එක ඔන් කරලා අහන්න, බය වෙන්න එපා. ඔයාලව කාටවත් පේන්නේ නැහැ. මයික් එක ඔන් කරලා කටහඬ විතර ඇහෙන්නේ. ඕන ප්‍රශ්නයක් අහන්න, මම මේ කියා දීපු වල මොනවා හරි ගැටලුවක් තියෙනවා. අවුලක් නැහැ. හැමෝටම ප්‍රශ්නයක් නැහැනේ. මම එහෙනම් මෙතනින් තව ඉස්සරහට යනවා. බලා ගන්න. බොහොම ඕනයින්ද ළමයි ඔයාලට සමහරට සිග්නල් නැති වෙන්න පුළුවන්, data ඉවර වෙන්න පුළුවන්.
බය වෙන්න එපා මම රෙකෝඩින් එක දානවා YouTube එකේ නැවත නැවත බලන්න. බලලා පට්ට ගහන්න ජීවිතේ මේ අවුරුදු දෙකමාර විතරයි. මේ අවුරුදු දෙකමාරේ කරන දේවල් තමයි පුතා මුළු ජීවිත කාලෙම විඳවන්න වෙන්නේ. මේකේ පිස්සු නැටුවොත් පිස්සු කෙලියොත් ජීවිතේ ඉවරයි. හොඳට මතක තියාගන්න. O level අපිට බැන්නනේ අපිත් බැන්න. අපිත් පොඩි අයට බැන්න. පිස්සුද O level තමයි ජීවිතේ හොඳම දේ කියලා බැන්න. අම්මා තාත්තත් බැන්න. ඥාති මිනිස්සුත් බැන්න. ඉස්කෝලේ ටීචර්ලා සර්ලත් බැන්න. තොපි මොනවද කරන්න කියලා බැන්න. හැබැයි O level යන්තම් පාස් වෙලා හරි මේක ගොඩ දාගෙන කැම්පස් ගියොත් විශ්වවිද්‍යාලයට ගියොත් ජීවිතේ ගොඩ යනවාමයි ස්ථිරයි. වෙන මොනවත් නොකල හිටියා රජයෙන් හරි රස්සාවක් දීලා උඹට ජීවිත කාලෙම ගෙවන්න කියලා මොන හරි දෙයක් දෙනවා. විශ්‍රාම වැටපත් එක්ක. අම්මා ඔයාලගේ අම්මා තාත්තා විඳපු දුක ආයේ විඳින්න එපා. මන් දන්නේ මෙතන දෙමාපියෝ මොන වගේ රැකියා කරනවද මම ඔයාලගේ ජීවිතේට තාම එක අවස්ථාවකවත් මම ඔයාලා තාම දැකලා නැහැනේ. ඔයාලා මම දකිනවා ඔයාලා විසින් මාව බලනවා සතියේ දවස් දෙකක්. සමහරට මේක මොකෙද්ද මේ ගොම් පාටේ මොනවාද කළුව කාරේ මේක කියලා ඇති. නමුත් මම මේ කියන දේවල් ගන්න පුතා. මං අත්දැකීමෙන් කියන්නේ. අපේ ජීවිත හදාගෙන යන්න තිබිච්ච තැන් අපි තැන් වල වලක්ව ගත්ත අපි විසින් අපිට වැරදුණු තැන් තිබුණා. මම මේ ඔයාලා මගේ දෙයක් ඉගෙන ගන්න දරුවෙක් විදිහට මං කියන්නේ ඔයාලා කවදාවත් වලක වැටෙන්න නෙමෙයි. කවදා හරි ඔයාලා දෙන දෙයක් තමයි අපි කාලා බිල ජීවත් වෙන්නේ. ඕකනේ ඇත්ත කතාව. කොච්චර ටියුෂන් ක්ලාස් කරන කට්ටිය රංගපෑවත් ඔයාලා දෙන පන්ති ගාස්තුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. මං ඔයාලට බොරුවක් කරොත් හරි ඔයාලා වලක වැටෙන දෙයක් කරොත් හරි මට මේක හරියන්නේ නැහැ. මම මේ ඇත්ත කතාව කියන ඔයාලගේ ජීවිතේ හදාගන්න. නවතින්න එපා පුතා. ඔයාලගේ ඇතුලේ ඉන්නවා මාර වීරයෙක්. ඌව ගන්න බෑ එළියට. ඔයාලා විසින් ඔයාලව ඌව වලක්වගෙන ඉන්නේ. ඔයාලා එයාට පණ දෙන්න, ශක්තිය දෙන්න, ඌව වර්ධනය කරන්න. ඒ වීරය එළියට ගන්න. කල නොහැකි දෙයක් නැහැ. කල හැකි. ඔබට ඒ ශක්තිය තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුතා. ඔයාලා පාවිච්චි කරන්නේ නැහැ. නිහඬ මිනිහා දිනනවා. මතක තියාගන්න. නිතර කෑ ගහන සද්ද දානෙවුන් පරාද. නිහඬ මිනිහා දිනනවා. තරහ ගන්න එපා. හැම වෙලෙම සතුටෙන් ඉන්න. සමහරට අම්මා බයිනෝ වෙන්න පුළුවන් මොනවා හරි හේතුවකට. විහිළුවක් කරන්න. අනේ අම්මා ඉතින් පාඩු ඉන්නකෝ කියලා විහිළුවක් කරන්න. අම්මට සතුටුයි, ඔයාට සතුටුයි. තරහ ගන්න එපා කොයි වෙලෙම. හැම වෙලෙම තමන්ට දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියන දේ හිතන්න. රයිට්. අම්මා බයින්නේ මොනවා හරි හේතුවක් හින්දානේ. අම්මා සනසන්න. තාත්තා බයින්නේ මොනවා හරි හේතුවක් හින්දානේ. තාත්තා සනසන්න. හැබැයි වැරද්ද හදාගන්න. මොකද මේ මිනිස්සු ඔයාලට අවුරුදු දෙගුණයක් විතර වැඩි බල. තේරුණාද? එයාලා දන්න දේ ඔයාලා තාම දන්නේ. හොඳ මිනිස්සෙක් වෙන්න. හොඳ මිනිස්සෙක් වෙන්න. බලන්න. ව්‍යාපාරයේ තියෙන මුදල් ඔක්කොම වත්කම්. සල්ලි. මුදල් කියන්නේ වත්කම්. ඒ 1,50,000 හැදුනේ අයිතිකාරයා ලක්ෂයක් දීපු නිසා. අයිතිකාරයා මට සල්ලි දුන්නා. එයාට කවදා හරි ගෙවි යුතුයි. හිමිකම්. අයිතිකාරයා හැර මම ණයයි 50,000. ඒ වගකී. මෙන්න සමීකරණයක් බිහි වෙනවා. වත්කම් සමානයි හිමිකම ධන වගකී. හිමිකම කවුරු ගැනද කතා කරන්න පැහැදිලිවම? හිමිකම කියන්නේ නිශ්චිතවම කවුරු ගැනද? අයිතිකරු. yes අයිතිකරු. අයිතිකරු. වගකීම් කවුරු ගැනද කතා කරන්නේ? බාහිර පාර්ශවයෙන්. yes අයිතිකරු හැර අනිකුත් බාහිර පාර්ශ්ව පොදුවේ බැංකුව වෙන්න පුළුවන්, අපිට භාණ්ඩ සපයන ණය හිමියා වෙන්න පුළුවන්, කල්බදු සපයන මූල්‍ය සමාගම් වෙන්න පුළුවන්. ඊළඟට ලයිට් බිල තාම ගෙවලා නැහැ. අපිට සපයලානේ තියෙන්නේ ලයිට්.
විදුලි බලපන්න වෙන්න පුළුවන්. ඒ වගකීම. වත්කම් කවුද? ව්‍යාපාරය. yes ව්‍යාපාරය. අපි දන්න විදිහට කතා කරොත් වත්කම් කියන්නේ ව්‍යාපාරය, හිමිකම් කියන්නේ අයිතිකරු, වගකීම් කියන්නේ බාහිර පාර්ශ්ව. පැහැදිලිනේ? ව්‍යාපාරය කියන්නේ වත්කම්, අයිතිකරු කියන්නේ හිමිකම, බාහිර පාර්ශ්වය කියන්නේ වගකීම්. බෝඩ් එක දිහා බලා ගන්න. O-level ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කරපු නැති අයගේ පුළුවන් නම් පොඩක් chat එකේ නම් ටික දාගන්න යන්න. right බෝඩ් එක දිහා බලා ගන්න. O-level ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කරපු නැති, දැන් කරපු අයට මම කොච්චර අමතක කරන්න කිව්වත් මොනවා හරි දෙයක් ඔළුවේ තියෙනවනේ. මං උගන්වන්නේ O-level ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කරපු නැති අයට. එතකොට එයාලට තේරෙන්න කරනවා කියන්නේ අනිත් අයට ඔටෝම තේරෙන්න එපා. වනි, චලනි, පුන්චරා ඔය දෙන නම් ගොඩක් තිබුණා. කරපු නැති අය ඉෂාන්, සරසි, ප්‍රසාදි, නිලක්ෂි, උචානි, වනි, දනුජ, චබෝදා, ශනේෂි, නෙත්මි, චලනි, චමිස්කා, right. බෝඩ් එක දිහා බලන්න. තේරෙන්නේ නැහැ කියලා හිතෙනවනම් ශනික මයික් එක ඔන් කරලා කියන්නේ සර් ආව පොඩ්ඩක් කියා දෙන්න කියලා. මම කිව්වට මට තරහ නැහැ කියලා. බෝඩ් එක දිහා බලන්න. ව්‍යාපාරය, අයිතිකාරයා, අයිතිකරු හැර බාහිර පාර්ශ්ව. වත්කම් වල උදාහරණ: ඉඩම්, ගොඩනැගිලි, මෝටර රථ, ලීබඩු, යන්ත්‍ර සූත්‍ර, පරිගණක, ආයෝජන, ණයගැතියෝ, තොගය, ලැබී යුතු ආදායම්, ඉදිරියට ගෙවූ වියදම්, මුදල් ශේෂය, බැංකු ශේෂය. හොඳට අහගන්න. අපි භාණ්ඩ තොගයක් ණයට ගන්න. භාණ්ඩ තොගයක් ණයට ගන්න. මේ සමීකරණ දාන්න පුළුවන් වෙන්න බෑ අනිවාර්යෙන්. රුපියල් 40000ක බඩු තොගයක් ණයට ගන්නවා කියලා හිතන්න. දැන් O-level ව්‍යාපාර ගිණුම් කරන අන්දිනේ උත්තර කියන්න එපා හොඳේ. ඒ අය ටිකක් දන්න නිසා පොඩ්ඩක් අවස්ථාව දෙමු. කරපු නැති අයට අලුතෙන්ම පටන් ගන්න අය අවබෝධ වෙන්න එපා. රුපියල් 40000ක භාණ්ඩ තොගයක් ණයට ගන්නවා. ගාන හදන හැම වෙලේම අපි කවුද? ව්‍යාපාර.
ගාන හදන හැම වෙලෙම අපි ව්‍යාපාර. අපිට ලැබෙනවා භාණ්ඩ තොගයක්. භාණ්ඩ තොගයක් ලැබෙනවා. අපේ තොග ගොඩ ක්‍රමයෙන් වැඩි වෙනවා. තොගය කියන්නේ මොකේ උදාහරණයක්? භාණ්ඩ තොගය. වත්කමේ වත්කමේ උදාහරණයක්. මං උදාහරණ දීලා තියෙනවා. දැන් කටපාඩම් වෙලා තියෙනවා. තොගය කියන්නේ වත්කමේ උදාහරණයක්. වත්කම් කලින් තිබුණට වඩා වැඩි වෙනවා. තියෙන ගොඩට එකතු වෙනවා. තියෙන ගොඩට එකතු වෙනවා 40000ක්. මොනවද? තොගය. අනිවාර්යෙන් ගිණුම් කරන සමීකරණ සමාන ලකුණු දෙපැත්ත සමාන වෙන්න එපා. අයිතිකාරයද දුන්නේ අයිතිකරු හැර බාහිර පාර්ශවයත්. මේ තොගේ ණයට ගත්තේ අපි අයිතිකාරයාගෙන්ද බාහිර පාර්ශව. සාමාන්‍යයෙන් අයිතිකාරයාගෙන්ද බඩු ණයට ගන්නේ නැත්නම් අපිට බඩු සපයන කට්ටියගෙන්. බාහිර පාර්ශවයන්ගේ මට කියන්න පුතා මේක කෙලින්ම සම්බන්ධ වෙන්නේ කොතනටද? වගකීම් වලට. yes. අයිතිකාරයට ණය නෑ. බාහිර පාර්ශවයට ණයයි. දැන් මට කියන්න ණය හිමියන්ට ගෙවිය යුතු වටිනාකම වැඩි වෙනවද අඩු වෙනවද? බඩු ටිකක් ණයට ගන්න ඔයාලට ගෙවිය යුතු ප්‍රමාණය වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. වැඩි වෙනවා. එහෙනම් වගකීම් වැඩි වෙනවා කියන තියෙන ගානට එකතු වෙනවා 40000යි. මෙයාලට කියනවා ණය හිමි එහෙම නැත්නම් වෙළඳ ගෙවිය යුතු දෑ. ණය හිමි එහෙම නැත්නම් වෙළඳ ගෙවිය යුතු දෑ. දෙවෙනි එක අහගන්න. ප්‍රශ්න තියෙනවා නම් මයික් එක ඔන් කරලා ඒ වෙලාවෙම අහන්න. ආයි පන්ති වුණාට පස්සේ කාගෙන් අහන්න. ආයි කාගෙන්වත් අහලා වැඩ නැහැ මගෙන් අහන්න බය වෙන්න එපා. දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ගනුදෙනු. රුපියල් 20000ක ලී බඩු අත්පිට මුදලට ගැනීම. රුපියල් 20000ක ලී බඩු අත්පිට මුදලට ගැනීම. ටිකක් කල්පනා කරන්න මේ සමීකරණ දාන්නේ කොහොමද? සල්ලි දීලා ලී බඩු ටිකක් ගන්න. මම බලන්නම් අර ව්‍යාපාර ගිණුම් කරන අධ්‍යයනය කරපු නැති ළමයිගේ ලිස්ට් එකේ පළවෙනි නම කාගේද කියලා. අද නම් අසුබ වෙලා හොඳ මන් දන්නේ නැහැ ඌවනි. ඌවනි තමයි පළවෙනිම නම දාලා තියෙන්නේ. කරේ නැහැ කියලා නෙත් තියෙන්නේ. ඔව් කරේ නැහැ. මයික් එක ඔන් කරන්න. right. පුතා මං අහන්නේ රුපියල් 20000ක ලී බඩු අත්පිට මුදලට ගන්න. සල්ලි ටිකක් ගෙවලා ලී බඩු ටිකක් ගන්න. ඔයා දන්න විදිහට කියන්න බය වෙන්න එපා. ඔයා ව්‍යාපාර ගිණුම් කරන අදිනේ කරේ නැහැ කියලා මුලින්ම දාලා තියෙන්නේ. කියන්න. මේ සමීකරණය කොහොමද දාමු? රුපියල් 20000ක ලී බඩු අත්පිට මුදලට ගන්නවා. ගණන් හදන හැම වෙලේම අපි ව්‍යාපාරයේනේ. අපි සල්ලි දීලා ලී බඩු ටිකක් අපි ගන්නවා 20000ක. මේ සමීකරණය කොහොමද දාමුද? බය වෙන්න එපා පුතා වැරදුනාට. ඔයාලා මොනවද දන්නේ නැහැ නේ. ව්‍යාපාර ගිණුම් කරන අදිනේ ඕ ලෙවල් කරේ නැහැ නේ. බය වෙන්න එපා. දන්න විදිහට කියන්න. මම පැහැදිලි කරන්නම් බලා ගන්න. රුපියල් 20000ක ලී බඩු මුදලට ගන්න. ගාන හදන හැම වෙලේම අපි කවුද? ව්‍යාපාරය. අපේ සල්ලි අපි දෙනවා.
අපි සල්ලි දෙනකොට සල්ලි මොනවා වෙනවද? අපේ මුදල් ගොඩ මොනවා වෙනවද? අඩු වෙනවා. අඩු වෙනවා. මුදල් කියන්නේ මේ තුනෙන් මොකේ උදාහරණයක්? මුදල් කියන්නේ වත්කමේ වත්කම් වල උදාහරණයක් සල්ලි කියන්නේ. මම දීලා තියෙන්නේ මුදල් වල උදාහරණ. මුදල් කියන්නේ වත්කම් වල උදාහරණයක්. මම සල්ලි දීලා ලීබඩු ටිකක් ගන්නවා නම් මගේ සල්ලි ගොඩ මොනවා වෙනවද? අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කම. ඇත්තටම ව්‍යාපාරයේ තියෙන සල්ලි මොනවා වෙනවද පුතා? අඩු වෙනවා. අඩු වෙනවා නම් ලකුණ මොකක්ද? ඍණ 20000යි. මේ අඩු උනේ මොනවාද? මුදල්. මේ සල්ලි දීලා අපි ලීබඩු ටිකක් ගන්නවනේ. ඔන්න සල්ලි දුන්නා. සල්ලි දුන්න නිසා සල්ලි ගොඩ මොනවා වුණාද? අඩු වුණා. දැන් ලීබඩු ගන්න. මට කියන්න පුතා ලීබඩු ගොඩ මොනවා වෙනවද? වැඩි වෙනවා. වැඩි වෙනවා. ලීබඩු කියන්නේ මොකේ උදාහරණයක්ද? වත්කම් වල. වත්කම් වල. මට වත්කමක්. ලීබඩු කියන්නේ මට සම්පතක්. මට අනාගතයේදී ලාභ ලබන්න පුළුවන් ලීබඩු වලින්. එක්ක විකුණලා සල්ලි ගන්න පුළුවන්. එහෙම නැත්නම් කුලියට දෙන්න පුළුවන්. නැත්නම් ව්‍යාපාරේ පාවිච්චි කරන්න පුළුවන්. මගේ ලීබඩු ගොඩ වැඩි වෙනවා. ලීබඩු කියන්නේ වත්කම්. එහෙනම් වත්කම් ගොඩ වැඩි වෙනවා ලීබඩු 20000යි. මේ වැඩි උනේ ලීබඩු. හොඳට බලන්න. ඍණ 20000යි ධන 20000යි සුළු වුණාම බිංදුවයි සමාන ලකුණෙන් එහා පැත්ත කිසි වෙනසක් වුන්නේ නැහැ. බිංදුවයි. බිංදුවට බිංදුව දෙපැත්ත සමානයි. මගේ මුදල් කියන වත්කම අඩු වෙලා ලීබඩු කියන වත්කම වැඩි වුණා. අංක 3 බැංකු ණය රුපියල් 60000ක් ලබා ගැනීම. බැංකු ණය ලබා ගැනීම රුපියල් 60000යි. ගාන හදන හැම වෙලේම අපි ව්‍යාපාරේ බැංකු ණය ගන්නවා. බැංකු ණය බැංකුවෙන් ගිහලා බැංකු ණය ගන්නකොට අපිට මුදල් ලැබෙනවා. මුදල් කියන්නේ අපේ වත්කම. මුදල් කියන්නේ වත්කම් වල උදාහරණයක්නේ. අපේ මුදල් ගොඩ වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කම්. එයා වැඩි වෙනවා 60000යි. බැංකු ණය කවදා හරි ගෙවිය යුතුයි. කවදා හරි ගෙවිය යුතුයි කියන්නේ වගකීමක්. අයිතිකාරයටද බාහිර පාර්ශවයට? බාහිර පාර්ශවයට. පාර්ශවයට. බාහිර පාර්ශවයට ගෙවිය යුතු ප්‍රමාණය පුතා මොනවා වෙනවද? වැඩි වෙනවා. බාහිර පාර්ශවයට ගෙවිය යුතු ප්‍රමාණය වැඩි වෙනවා 60000යි. මේ මොනවද? බැංකු ණය. අංක 4 බැංකු ණය සඳහා රුපියල් 5000ක් ගෙවනවා. ඕනි මයික් එක ඔන් කරන ආපහු. ඉස්සල කියා ගන්න බැරිනවනේ. පුළුවන් වෙනකන් අහන්න. බය වෙන්න එපා. බැංකු ණය 5000ක් ගෙවනවා. කියන්න පුතා. වත්කම් වලින් අඩු මේ අඩු වෙන්නේ මොනවද? මුදල්. බය වෙන්න එපා. අපි ටික විතරයි ඉන්නේ. වැරදුනා කියලා කවුරුම් මොකුත් කියන්නේ නැහැ. ඊට පස්සේ දෙපැත්ත සමාන කරන්න ඕනේ. කොහොමද කරන්නේ? වගකීම් බය වෙන්න එපා ළමයා. ඔහොම කියන්න. වගකීම් වලට මොනවා වෙනවද? බැංකු ණය ගන්නකොට 60000ක් බැංකු ණය වැඩි වුණා. දැන් බැංකු ණය ගෙවනකොට මොනවා වෙන්න ඕනද? කල්පනා කරන්න. බය වෙන්න එපා. අඩු වෙනවා. බැලන්ස්ද බලන්න. ඍණ 5000යි ඍණ 5000යි.
ඇයි දරුවෝ බැංකු ණය ගෙවනකොට ලාච්චුවේ සල්ලි ගිහින් දෙන්න එපා බැංකුවට. ලාච්චුවේ සල්ලි ගිහින් දෙනවා කියන්නේ ලාච්චුවේ සල්ලි මොනවා වෙනවද? අඩු වෙනවා. සල්ලි කියන්නේ වත්කම්. එහෙනම් ඒ වත්කම මොනවා වෙනවද? අඩු වෙනවා. මුදල් කියන වත්කම අඩු වෙනවා. ඊට පස්සේ හොඳට බලන්න බැංකුවෙන් කීයක් අපි ණය වුණාද? 60000ක් ණය වුණානේ බැංකුවට. දැන් ඒ යක්කුන්ට 5000ක් ගෙවපු නිසා බැංකු ණය ගොඩ මොනවා වෙන්න ඕනද? අඩු වෙන්න ඕනේ. හැම වෙලේම සමීකරණය දැම්මට පස්සේ දෙපැත්ත අනිවාර්යෙන් මොනවා වෙන්න ඕනද? සමාන විය යුතුමයි. ඊළඟ ප්‍රශ්නේ. මම දෙවෙනි නම දාපු ළමයා ගන්න. චමිස්කා මයික් එක ඔන් කරන්න පුතා. චමිස්කා. සර් right. බය වෙන්න එපා උත්තර දෙන්න. මෙන්න මේකයි ප්‍රශ්නේ. ගනුදෙනුව හොඳට අහගන්න. අයිතිකාරයා ව්‍යාපාරයට සල්ලි රුපියල් 50000ක් තව දෙනවා. අයිතිකාරයා රුපියල් 50000ක් තව දෙනවා අපිට. අපිනේ ව්‍යාපාරේ අපිට අයිතිකාරයා තව 50000ක් දෙනවා. ව්‍යාපාරේ තවත් වැඩි දියුණු කරගන්න. මොකද කරන්නේ? හිමිකම් වලට දානවා. ධන 50000. yes. ඊට පස්සේ වත්කම් 50000යි. එයා සල්ලි නේද දුන්නේ? ඔව්. මම මුදල් කියලා දානවා. මේක කොහොමද හිමිකම තමයි. ඒකේ මොකුත් ලියන්න යන්න ඕනේ නැහැ. කොරිත. හලෝ. මේ මට කියන්න අමුතුුණා. දැන් ඉකෝන් ආර්ථික විද්‍යාව කරන්න හිතන් ඉන්න අය තාම පන්තියකට සහභාගී වෙලා නැත්තම් මට පුද්ගලිකව මැසේජ් එකක් එවන්න. මේ මම පන්තියක් සම්බන්ධ කරලා දෙන්නම්. මට කියන්න අමුතුුණා මේ ඒ සර් කෝල් එක ගත්තේ මං කිව්වා මේ තාම ඉකෝන් ගියපු නැති ළමයි ටිකක් ඉන්නවා සපෝට් එකක් දෙන්න කියලා මං කිව්වා. ආර්ථික විද්‍යාවට තාම ක්ලාස් එකකට ගියපු නැති ළමයි IT කරන අය ඒ විදිහටම කරගෙන යන්න. දැන් මල්ලි ව්‍යාපාර අධ්‍යයනය කරනවා මං ගිණුම් කරණය කරනවා. එතකොට ඒ විෂයන් දෙක තිබුණට අනිත් එක මදිනේ. ඉකෝන් හරි IT හරි නැත්තම් IT නම් මා හිතවත් කවුරුවත් නැහැ. හිතවත් කියන්නේ එහෙම මට මෙයා හොඳයි කියලා කියන්න කවුරුත් නැහැ. හැබැයි ආර්ථික විද්‍යාව තාම පන්ති ගියපු නැති කවුරු හරි ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න පුද්ගලිකව. ගෲප් එකේ දාන්න එපා. පුද්ගලිකව මැසේජ් එකක් දාන්න මම ගෲප් එක හදලා දෙන්නම්. ඔයාලා ඉකෝන් එක හරියට කරගන්න. මොකද මේ විෂයන් දෙකට ඒ දෙකක් තිබුණට වැඩක් නැහැ. ඉකෝන් එකට ඒකක් එන්නේ නැත්තම්. ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ගනුදෙනුව චමිස්කට යටින් ඉන්නේ චලනි. චලනි මයික් එක ඔන් කරන්න. සර් right. අයිතිකාරයා රුපියල් 5000ක් ලාච්චුවේ තියෙන සල්ලි අරගෙන යනවා එයාගේ පුද්ගලික වැඩකට. මොකද කරන්නේ? හිමිකම් අඩු වෙනවා 5000ක්. මුදල් අඩු වෙනවා 5000ක්. මුදල් තියෙන්නේ කොයි ගොඩේද පුතා? වත්කම්. yes. මේ අඩු වෙන්නේ 5000 මුදල්. මේකට කියනවා මොකක් කියලාද? ගැනීලි. ගැනීලි. අයිතිකාරයා පුද්ගලික ප්‍රයෝජනයට ගෙනියනවා නම් ඒකට වචනයක් තියෙනවා ගිණුම් කරන ඒකට කියනවා ගැනීලි. ගැනීලි. ගැනීලි කියන්නේ අයිතිකරු පුද්ගලික ප්‍රයෝජනට ගෙනියන එක. අයිතිකරු පුද්ගලික ප්‍රයෝජන සඳහා ගෙනියනවා නම් ව්‍යාපාරයේ දේවල් ඒවට කියනවා ගැනීලි. right. අයිතිකාරයා රුපියල් 5000ක් ගෙදර ගෙනියනවා. එයා ගෙදර ගෙනියනකොට ලාච්චුවේ සල්ලි ගෙනියන නිසා ලාච්චුවේ සල්ලි මොනවා වෙනවද? අඩු වෙනවා. ගණන් හදන හැම වෙලේම අපි අපේ ව්‍යාපාරේ සල්ලි අඩු වෙනවා. ව්‍යාපාරේ සල්ලි කියන්නේ අපිට වත්කමක්. ඒක අඩු වෙනවා. එහෙනම් වත්කම් කොට අඩු කරනවා 5000.
ඒක අයිතිකාරයා ගෙදර ගෙනියන්නේ. අයිතිකාරයා ගෙනියනවා කියන්නේ එයාට ණය ප්‍රමාණය මොනවා වෙනවද? අඩු වෙනවා. එයාට ගෙවන්න තියෙන ගාණ අඩු වෙනවා. ඒකට කියනවා ගැනිලි කියලා. ඉතින් හොඳයි. ඊළඟ නම් බලමු. චලනෙද පස්සේ ඉන්නෝ නෙත්මි කියලා. ළමයි නෙත්මි. මයික් එක ඔන් කරන්න. ඔව් සර්. පුතා ඉස්කෝලේ කොහෙද? පැලැත්ත. රයිට්. පැනලත්තේ නෙත්මි. හොඳට අහගන්න මම මේ කියන ප්‍රශ්නේ. ප්‍රශ්න කියන්නේ ගනුදෙනුව මේක මේ සමීකරණයට දාන විදිය පොඩ්ඩක් අහගන්න ඕනේ. මෙන්න අහගන්න. මේ 7 වගේ මට මතක. රුපියල් 50000ක මෝටර රථයක් ඒ වෙලාවෙම සල්ලි ගෙවලා ගන්නවා. බය වෙන්න එපා වැරදුනට කමක් නැහැ. අපි ටික විතරයි ඉන්නේ. දන්නවනම් ඉතින් මෙතන පන්තියෙන් නොනෑ නෝවාලා. රුපියල් 50000ක මෝටර රථයක් ගන්නවා සල්ලි ගෙවලා. සල්ලි ටික දෙනවා මෝටර රථේ ගන්නවා. කියන්නේ. $50,000ක් අඩු වෙනවා හිමිකම්. මේකෙන් අඩු කරන්න කියන්නේ. ගාන හදන හැම වෙලේම අපි කවුද? ව්‍යාපාරය. ව්‍යාපාරය. අපේ සල්ලි මොනවා වෙනවද? රථේ ගන්නකොට අඩු අඩු වෙනවා. සල්ලි තියෙන්නේ කොයි ගොඩේද අපේ සල්ලි? වත්කම්. අපේ සල්ලි මොනවා වෙනවද? අඩු වෙනවා. කොච්චරද අඩු උනේ? 50000ක්. මුදල් කියලා දානවා. තේරුණාද? සල්ලි ටික දුන්නා නේද අපි දැන්? ඔන්න සල්ලි දුන්නා. සල්ලි කොට අඩු වුණා ලාච්චුවෙන් අරන් දුන්නා. දැන් ගන්නෙ මොනවද? මෝටර රථේ ගන්නවා. දැන් අපේ මෝටර රථ කොට මොනවා වෙනවද? අපි ගාව කලින් මෝටරක් තිබුණේ නැහනේ. දැන් මෝටර රථේ ගත්ත ගමන් අපේ මෝටර රථ කොට මොනවා වෙනවද? වැඩි වෙනවා. වැඩි වෙනවා. අපේ කලින් මෝටර රථ තිබුණේ නැහැ බිඳුවයිනේ. දැන් මෝටර රථය ගත්ත ගමන් මෝටර රථ කලින් තිබුණු ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. මෝටර රථය කියන්නේ වත්කමක්. එහෙනම් අපේ වත්කම් ආපහු වැඩි වෙනවා. 50000යි මේ මොනවද වැඩි වෙන්නේ පුතා? රථ. තේරුණාද? ප්‍රශ්න තියෙනම් ඕන කෙනෙක් අහන්න බය නැතුව. ඔව්. right. ඊළඟ සෙනේෂි මයික් එක ඔන් කරන්න පුතා. සර් right. ඔයාම ඉස්කෝලේ කොහෙද පුතා? දුටුගැමුණු. දුටුගැමුණු. මෙන්න ප්‍රශ්නේ. රුපියල් ලක්ෂයක යන්ත්‍රයක් ණයට ගැනීම. රුපියල් ලක්ෂයක යන්ත්‍රයක් ණයට ගැනීම. කල්පනා කරන්න. ගාන හදන හැම වෙලේම අපි ව්‍යාපාරය යන්ත්‍රයක් ගන්නව පස්සේ දෙන්නම් කිය. කොහොමද කරන්නේ? වත්කම් වලින් අඩු වෙනවා. අඩු වෙනවා. වගකීම් වලින් වගකීම් අඩු වෙනවා. රුපියල් ලක්ෂයක යන්ත්‍රයක් ණයට ගන්නවා. බය වෙන්න එපා. වැරදුනාට කවන්න නැහැ. වැරදෙන්න තමයි හරියන්නේ. වැරදුනාම ආයෙ හදනවා. ඒත් වරදිනවා ආයෙ හදනවා. එහෙමයි දිනන්නේ. අහගන්න. යන්ත්‍රයක් ණයටද අත්පිරිතර ගැන හිතන්නවත් එපා. යන්ත්‍රයක් ගත්තොත් පුතා යන්ත්‍ර ගොඩ මොනවා වෙනවද? වැඩි වෙනවා. යන්ත්‍ර කියන්නේ අපිට සම්පතක්.
එහෙනම් අපේ වත්කමක් වැඩි වෙනවා කියන්නේ ලකුණ මොකද්ද? ධන. එහෙනම් වත්කම් ගොඩ වැඩි වෙනවා ලක්ෂයයි යන්ත්‍ර. සල්ලි දීලාද ගත්තේ පස්සේ ගෙවන්නම් කියලාද? පස්සේ ගෙවන්න. පස්සේ ගෙවන්න. ගෙවිය යුතුයි නම් අනිවාර්යෙන් ඒක මොකද්ද දරුවෝ? වගකීම්. ගෙවිය යුතු නම් ඒක අනිවාර්යෙන් වගකීම්. අයිතිකාරයට මේ අයිතිකාරණ හිමිකම එනම් බාහිර පාර්ශ්ව කියන වගකීම් වැඩි වෙනවා. එයාට ගෙවන්න තියෙන ගාණ වැඩි වෙනවා. වැඩි වෙනවා නම් ධන ලකුණ ණය හිමි. තේරුණාද? අවුලන් කියන අපෝ කියා දෙන්න. ඔව් සර්. right. ඊළඟ නම් චබෝදා මයික් එක ඔන් කරන්න. right. ඉස්කෝලේ කොහොමද පුතා? මලත්තාව. right. මල්ලත්තාව. ආයෙ වෙන්න එපා. පුළුවන් විදිහට දාලා ගන්නවද? මෙන්න මේකයි ගනුදෙනු. අයිතිකාරයා හොඳට අහගන්න. අයිතිකාරයා එයාගේ පුද්ගලික භාණ්ඩ තොගයක් ව්‍යාපාරයට දෙනවා. අයිතිකාරයා රුපියල් 20000ක තොගයක් ව්‍යාපාරයට යොදවනවා. කොහොමද දෙන්නේ? වත්කම් ධන 20000යි. හිමිකම් ධන 20000. හිමිකම ධන 20000යි. මේක තොගය ඔකට මොකුත් නොදැයි මට කමක් නැහැ. මේ උත්තරේ හරියටම හරි. චබෝදා හිත හොඳයි. මයික් එක ඔෆ් කරන්න. very good. සුපිරි. අයිතිකාරයා භාණ්ඩ ටිකක් දෙනවා. ගාන හදන හැම වෙලේම අපි ව්‍යාපාරයෙන් අපේ භාණ්ඩ ගොඩ වැඩි වෙනවා. භාණ්ඩ ගොඩ වැඩි වෙනවා කියන්නේ තොගේ වත්කම්. වත්කම් වැඩි වෙනවා 20000යි. ඒක අයිතිකාරයා දුන්නොත් අයිතිකාරයා කියන්නේ පැහැදිලිවම හිමිකම වෙන කොහෙවත් නෙමෙයි. අයිතිකාරයා කියන්නේ හිමිකම. හිමිකම මොනවා වෙනවද? වැඩි වෙනවා. මොකද එයාගෙන් බඩු ගත්තොත් එයාට කවදාද ගෙවිය යුතුනේ. එහෙනම් එයාට ගෙවන්න දෙන ප්‍රමාණය වැඩි වෙනවා. Danuj and Kavish mic එක on කරන්න. right. පුතා ඉස්කෝලේ කොහෙද දෙන්නෙක් නේද? ඔව්. මෙමුන්නද? නෑ. ළඟද? ඔව්. ඔව්. ඉස්කෝලේ? ඒවැ කඳුර. මේ කොස්ලන්ද පාරනේ. ඕ right. මං අහන ප්‍රශ්නේ ගනුදෙනුව හොඳට බලා ගන්න. බැංකු ණය සඳහා රුපියල් 4000ක් ගෙවීම. බැංකු ණය වෙනුවෙන් 4000ක් ගෙවනවා. පුළුවන් විදිහට කියන්න. බැංකු ණය වෙනුවෙන් 4000ක් ගෙවනවා. සල්ලි ගෙවනවා බැංකු ණයට. බය වෙන්න එපා කියන්න. වගකීම් 4000ක් අඩු වෙනවා. බැංකු ණය ගෙවන්නේ මොනවාගෙන්ද? මුදල්. මුදල් මොකෝ වෙන්නේ? අඩු වෙනවද වැඩි වෙනවද මුදල්? වත්කම්
අඩු වෙනවා 4000යි. මෙන්න සල්ලි ගෙව්වා. වැඩි මුදල් වෙනවා. අඩු වෙනවා වත්කම්. ඊළඟට අඩු වෙනවා බැංකු ණය. ඉතා හොඳයි. මම දැන් දවල්වල සිග්නල් පොඩ්ඩක් මදි. හරි උත්තරේ මම හිතන්නේ මේක තමයි කිව්වේ. very good. කොහොමද? කොහෙන්ද පොඩ්ඩක්. චුට්ටයි ළමයි. Krishan, mic එක on කරන්න පුතා. Krishan. Yes. ඔව් පුතා ඉස්කෝලේ කොහෙද? වාග්ගුරුවල සර්. ඇහුන්නේ? වාග්ගුරුවල සර්. අඩේ මට ඇහෙන්නේ නැහැ බක්. කමන්නේ. මට ඉස්කෝලේ ඇහුන්නේ නැහැ. මම ප්‍රශ්නේ අහන්නම්. ඔයාලට ඇහෙනවද කිෂාන් ඉන්නවනේ? සිග්නල් නැහැ සර් අනේ. ඔව් සිග්නල් කේස් එකක් තමයි. මෙන්න ගනුදෙනුව බැංකු ණයක් යටතේ රුපියල් ලක්ෂක රතයක් මිලට ගන්නවා. බැංකු ණයක් යටතේ රුපියල් ලක්ෂක රතයක් මිලට ගන්නවා. කොහොමද දාන්නේ? වත්කම් වලින් ලක්ෂයක් අඩු වෙනවා. බය වෙන්න එපා කියන්න. වත්කම් පැත්තේ ලක්ෂයක් තව වැඩි වෙනවා. එච්චරයි. ඔව් සර්. බැංකු ණයක් යටතේ රුපියල් ලක්ෂයක යන්ත්‍රයක්ද රථයක්ද මට මතක නැහැ ගන්නවා කියලානේ කිව්වේ. බැංකු ණයක් යටතේ. පුතා බැංකු ණය ගත්තොත් කවදා හරි ගෙවිය යුතුයි. එහෙනම් බැංකු ණය වැඩි වෙනවා. බැංකු ණය කියන්නේ කවදා හරි ගෙවිය යුතුයි. වගකීම් වැඩි වෙනවා ලක්ෂයයි. මෙයා බැංකු ණය. ලාච්චුවේ සල්ලි අඩු වෙන්න බෑ මේ. ලාච්චුවේ සල්ලි නෙමෙයිනේ අඩු වෙන්නේ බැංකුවෙන් යාලා ගෙවන්නේ. එහෙනම් බැංකු ලාච්චුවේ සල්ලි අඩු වෙන්නේ නැහැ. මුද ව්‍යාපාරේ වත්කම් අඩු වෙන්නේ නැහැ. හැබැයි යන්ත්‍රේ වැඩි වෙනවා. යන්ත්‍ර හරි රත හරි වත්කම් වැඩි වෙනවා ලක්ෂය. මෙහෙමයි වෙන්නේ. බැංකු ණයක් යටතේ රතයක් හරි යන්ත්‍රයක් හරි ගන්නවා අපිට ලැබෙන්නේ මොනවද? යන්ත්‍ර හෝ රතේ අපිට ලැබෙනවා අපේ ගොඩ මොනවා වෙනවද? වැඩි වෙනවා. යන්ත්‍ර හරි රත හරි ගොඩ වැඩි වෙනවා. ඒ කියන්නේ වත්කම් වැඩි වෙනවා. හැබැයි බැංකුවට ණයයි. ණයයි කියන්නේ කවදා හරි ගෙවිය යුතුයි. එහෙනම් බැංකු ණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. තේරුණාද? හරි අපිට දැන් ටියුට් එකේ ගණන් හදන්න තියෙන්නේ. දැන් අද වෙනකොට හැමෝටම ටියුට් ගන්න බැරි වුණානේ දරුවෝ. ඒකින්ද මේ ටියුට් එකේ ගණන් මං හදන්න යන්නේ නැහැ අද. එහෙම වුණොත් ඒ ළමයින්ට අසාධාරණයක්. මං ඊයේද කොහෙදනේ ඕක දැනුම් දුන්නේ. ඒතර අද වෙනකොට හැමෝටම ගන්න බැරි වෙන්න ඇති.
මොන්රාගල නවමග බුත්තල සරසවි ඊළඟට වැල්ලවාය චැලෙන්ජර් කියන ආයතන තුනේ ටියුට් තියලා තියෙනවා සාමාන්‍ය පන්ති ගාස්තු රුපියල් 1000යි ඒක දීලා ටියුට් එක ගන්න පුළුවන් ඒක අරගෙන අපිට එතනින් ඉඳන් තමයි ගණන් හදන්න තියෙන්නේ ඒක නිසා මම අද පන්ති මෙතනින් නවත්තනවා ඒ ටියුට් එක ඔයාලා ගන්න අරගෙන ගණන් හදමු ඒ ටියුට් එක බලාගෙන අපිට ඒතර ලේසි ගාන හදන්න දැන් මම ලියනකොට දුන්නොත් එම් ලොකු වෙලාවක් යනවා අපි එනං ඊළඟ දවසේ සාමාන්‍ය දින හම්බෙමු ටියුට් එකත් එක්ක ඊළඟට පැල්ලැත්ත ළමයින්ට මං පණිවිඩයක් දුන්නා පැල්ලැත්ත ළමයින්ට ගන්න පුළුවන් විදිය නෙත්මිනි කවින්දයක් ගෙදරින් තියෙනවා එයාලට ගන්න පුළුවන් බුර්තාන්දිට ඇවිල්ලා එතනින් ගන්න පුළුවන් ඔයාලා එතකොට එදා ඒ ඊළඟ දවසේ මම පණිවිඩය දෙන්නම් ගෲප් එකට ඊළඟට අද අලුතෙන් ආපු ළමයි ඔක්කොම නෝට් එක යාළුවන්ගෙන් ඉල්ල ගන්න මේ ගෲප් එකේ පණිවිඩයක් දාන්න නෝට් එක නැත්තම් ගෲප් එකේ පණිවිඩයක් දාන්න මේ කවුරු හරි නෝට් එක ෆොටෝ එකක් දාන්න කියලා ආපහු දායි ඒක අරගෙන බලලා නෝට් එක ලියා ගන්න හොඳට පාඩම් කරන්න මහන්සි වෙන්න මම අර උදේ ඉඳන් කියන්නේ මේ පන්ති පටන් ගත්ත වෙලාවේ ඉඳන් කියපු දේවල් මනසට අරගෙන මහන්සිලා වැඩ කරන්න කොහොම හරි කැම්පස් යන්න ජීවිතේ හදා ගන්න එහෙනම් හැමෝටම ආයිබුවා